ආයුබෝවන්. ආයුබෝවන් සර්. අපි අද කරුණු කර්මකාරක වාක්‍ය පිළිබඳව ඔයගලට තියෙන ගැටලු පිළිබඳව තමයි යම් සාකච්ඡාවක් කරන්න හිතුවේ. ඒ එක්කම ඊට වඩා වෙනස් කරුණු දෙකක් කෙරෙහි ඔයගලගේ අවධානය යොමු කිරීමට අවශ්‍යයි කියලා හිතනවා. ඒ කරුණු දෙක තමයි දැන් අපි ඉදිරි දවස් කීපයේදී ඔයගලන්ට සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රයකට පොඩ්ඩක් ලිව්වොත් හොඳයි කියලා හිතෙනවා. 22 කණ්ඩායමේ තාම ප්‍රශ්න පත්‍රයක් ලියලා නැහැ සාමාන්‍ය පරිදි. ඒ නිසා අපි ඒකට පොඩි හුරුවක් ලබා ගන්න එක සුදුසුයි කියලා හිතනවා. ඒ නිසා මම ඔයගලන්ට අද වැදගත් කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමු කරන්න අදහස් කරනවා මුලින්ම. එතනින් පස්සේ කර්මකාරක වාක්‍ය පිළිබඳ අපේ ඔයගලට තියෙන ගැටලු විමසන්න මම අවස්ථාව මේ පන්ති දාලා තියෙන එකට. එතකොට අද හවස ඔයගොල්ලෝගේ වීඩියෝ ක්ලාස් එකේ අද මේ කතා කරන පාඩම නෙමෙයි තියෙන්නේ. හරි? මේ ඒ කියන්නේ මේක පාඩමට එකතු කරන්න පුළුවන් මේ වෙලාවේ සම්බන්ධ වෙන්නේ බොහොම සුළු දෙනෙක් නිසා. නමුත් මේ පාඩම විතරක් නෙමෙයි තියෙන්නේ. හරි? එතකොට මම ඔයගලගේ අවධානයට ගන්න කැමති ප්‍රශ්න දෙකක්. හරිද? මේක 21 අයටත් වැදගත් වෙනවා. නමුත් ඒගොල්ලන්ට මම මේ වෙලාවේ සම්බන්ධ කරගෙන නැහැ. හේතුව ඒගොල්ලෝ අද ඒගොල්ලගේ 4 වෙනි පේපර් එක ලියනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙන්න මෙහෙම ප්‍රශ්න දෙකක් අපිට තියෙනවා. අවස්ථා සම්බන්ධය ඊළඟට අවබෝධය. මේ ප්‍රශ්නයට ලකුණු 12යි. මේ ප්‍රශ්නයට ලකුණු 16යි. එතකොට මෙතන සමස්ත ලකුණු සංඛ්‍යාව 28යි. ලකුණු 28ක් මෙතන තියෙනවා. එතකොට ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ලකුණු 75ක ටාගට් එකකට යනකොට ලකුණු 28ක් නේද? ලකුණු 28ක්. දැන් මේකෙන් 20ක් අඩු කරාම 55යි. මම මේ ගණන් හදන්න දන්නේ නැති හින්දා එහෙම හදන්නේ. ඊට පස්සේ මේකෙන 8ක් අඩු කරාම 47ක් විතර වගේ. තමයි ඔයගලට ගන්න තියෙන්නේ අනික් ලකුණු රසවින්දනය, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්මාලංකාරය, ප්‍රේමතෝ ජායති, මේ විදිහට ඔයා නූතන පද්‍ය මේ විදිහට ඔයා තෝරගන්න පොත් හතරෙන් ලකුණු 47ක ප්‍රමාණයක් තමයි මෙතෙන්ට යන්න ඕන. ඒ නිසා ඔයගොල්ලෝගේ විභාගයේ සම්බන්ධයෙන් කොයිතරම් පොත් තිබුණත් කොයිතරම් දේවල් පාඩම් තිබුණත් ඒ සෑම දෙයකම වගේ සාර්ථකත්වයට යන්න අත්‍යවශ්‍ය ප්‍රශ්න දෙකක් තමයි අවස්ථා සම්බන්ධය සහ ලිහිල් බසින් ලිවීම කියලා කියන්නේ. නමුත් අවාසනාවකට ගොඩක් ළමයි මේ ප්‍රශ්න දෙකේ ස්වභාවය තේරුම් ගන්නේ නැහැ. හරිද? මේ ප්‍රශ්න දෙකේ ස්වභාවය තේරුම් ගන්නේ නැහැ. දැන් අපි දන්නවා පසුගිය වසරවල දීලා තියෙන ප්‍රශ්න බැලුවොත් මේ ප්‍රශ්න සියල්ලම දැන් මේ ප්‍රශ්න ටික හැදෙන එක්තරා රටාවකුත් තියෙනවා.
අවස්ථා සම්බන්ධය සඳහා අපි මුලින් අවස්ථා සම්බන්ධය ගැන කතා කරමු. අවස්ථා සම්බන්ධය සඳහා 7ක් ලබා දෙනවා. උද්දෘත පාඨ 7ක් ලබා දෙනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් සද්ධර්ම රත්නාවලිය, පූජාවලිය, ජාතක කතා, සද්ධර්මාලංකාරය, බද්දීගම, කෙටි කතා සංග්‍රහය, නාට්‍ය. එතකොට මෙතන වැදගත් දේ කියන්නේ අපි සාමාන්‍යයෙන් දැනගත යුතු දේවල් තමයි අවස්ථා සම්බන්ධය කියන්නේ සම්පූර්ණයෙන්ම ඕගොල්ලගේ ඊටාම ඕගොල්ලන් දෙයක මට කියන්න වෙන වචන මම මේ හිතන්නේ ඕගොල්ලගේ අතේ තමයි ඕගොල්ලගේ ඒක තියෙන්නේ. තව ඉදිකින් කිව්වොත් හරිද? දැන් උදාහරණයක් හැටියට අවස්ථා සම්බන්ධය කියන ප්‍රශ්නයට උත්තර බලන අයට ලකුණු කපන්න බෑ. දැන් ඕගොල්ලෝ දන්නවා උත්තර බලන අය කියලා කියන්නේ මේ 100% සම්පූර්ණ හොඳ මිනිස්සු නෙමෙයි. සාමාන්‍ය මිනිස්සු. දැන් ඕගොල්ලන්ට පේනවනේ මේ දවස්වල විභාගේ බලන්නේ නැහැ, උත්තර බලන්නේ නැහැ, පඩි ඕනි කියලා. ඉතින් පඩි ඕනි තමයි. නමුත් ඒකට ළමයිව පාවිච්චි කරන අයනේ. ඉතින් එතකොට අපිට හිතන්න තියෙන්නේ සමහර වෙලාවට එවැනි දෙයින් අපිට අයුක්තියක් වෙන්න පුළුවන්. හැබැයි අවස්ථා සම්බන්ධයේ තියෙන විශේෂතාව තමයි මේක ඔයා හරියට ලියලා තියෙනවා නම් දැන් මේ අවස්ථා සම්බන්ධයට ඔයා හරියට උත්තර ලියලා තියෙනවා නම් ඒ ලකුණු සංඛ්‍යාව උත්තර බලන කෙනාට අඩු කරන්න බෑ. ඔයාට එක අවස්ථා සම්බන්ධයකට ලකුණු 3ක් ලැබෙනවා. ඒතර මේ වගේ ඒවා 4ක් ඔයාට ලැබෙනවා. ඒ නිසා තමයි ඔයාට ලකුණු 12ක් හම්බ වෙන්නේ. එතකොට ඔයාගේ ටාගට් එකට යනකොට මේ ලකුණු 12 ඔයා ගන්නවා නම් ඔයාට තව ලකුණු 63යි ඕනි සියලුම විෂය නිර්දේශ ඉගෙන ගැනීම. එතකොට ඔයගොල්ලෝ නිකන් හිතන්න මේ ලකුණු 12 ගන්න නැත්තේ කවුද? මේ ලකුණු 12 ගන්නෙ නැති ශිෂ්‍යයෙකුට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ. ඒකට හේතුව අවුරුදු 2ක් හෝ ඊට වැඩි කාලයක් නිර්දේශ පොත් ටික තමන් ළඟ තියෙනවා. මේ ලකුණු 12 දෙන්නේ නිර්දේශ පොත් ටික කියවනවට විතරයි. මෙතන ගුරුවරයෙකුට කරන්න දෙයක් නැහැ. ඉස්කෝලේට කරන්න දෙයක් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයට කරන්න දෙයක් නැහැ. රජයට කරන්න දෙයක් නැහැ. මෙතන සම්පූර්ණයෙන්ම මේ කාර්ය පවතින්නේ ශිෂ්‍යයාගේ අතේ. හරිද? ඒ අනුව ඕගොල්ලෝ සාමාන්‍යයෙන් අපි දන්නවා සමහර වෙලාවට අපිට ලැබෙන යම් අපි මුහුණ දෙන යම් ප්‍රශ්න ගැටලු ආදියට මුහුණ දෙනකොට ඒක අපිට අවාසිදායක විදියට වෙනවා නම් අපි යම් විදියට ඒව එක එක අයගේ වැරදි නිසා කියලා කියනවා. දැන් 21 ළමයින්ට එම කීයටවත් මේක කියන්න බෑ. කොරෝනා නිසා කියන්න බෑ, ඉස්කෝල නැති නිසා කියන්න බෑ. එහෙමනම් ඒගොල්ලෝ බොරුවක් කියන්නේ. ඇයිද කියනවා නම් මේ ලකුණු 12 ගන්න කිසිම බාධාවක් අවංක ළමයෙකුට නැහැ. බාධාවක් විදියට තියෙනවා නම් තියෙන්න පුළුවන් මේ පොත් ටික ළඟ නැති එක විතරයි. ඒතර මේ පොත් ටික ළඟ නැතිවීම කියන්නේ පිළිගත හැකි කරුණක් නෙමෙයි. අවුරුදු 2කමාරක්ම මේක ඉගෙනගෙන තියෙන එකක්. එතකොට කොහොමද අවස්ථා සම්බන්ධයෙන් ලකුණු ගන්න? දැන් අපි හිතමු මම 2022 අයට මම මේ කියන දේ තාම අදාළ නැහැ. 2000 මං ආදර්ශයක් ඔයාලට කියන්නේ. 2021 අයට ඇතිවෙච්ච යම් ගැටලු නිසා මම කියලා තියෙනවා කෙටි කතා සංග්‍රහය පිළිතුරු ලිවීම සඳහා තෝරා ගන්න එපා මේ අවුරුද්ද කියලා.
මම ඒක 2020 කිව්වා ළමයි ඔක්කොම වගේ ඇහුවා එක්කෙනෙක් දෙන්නෙක් ඇහුවේ නෑ. හැබැයි මුළු පේපර් එකේම තියෙන ලියන්න අපහසුතම ප්‍රශ්නේ උනේ කෙටි කතා. මම එහෙම කියන්නේ හේතුවක් ඇතිව. මොකද කෙටි කතා ප්‍රශ්නෙට සූදානම් වෙනවා නම් හැම කෙටි කතාවකම චරිතත් එක්ක හැම කෙටි කතාවකම සංවාද ටිකක් මතක තියාගන්න වෙනවා. හේතුව ඔයා මොනවා පුරුදු වෙලා හිටියත් කෙටි කතාවක් නම් කළ ප්‍රශ්නයක් දුන්නොත් නොදෙනකන් හොඳයි. දුන්නොත් අන්නේ දීපු කෙටි කතාවේ උද්දුත පාඩ ටික ඔයා දන්නේ නැත්නම් ඔයාට මේ කෙටි කතා පිළිබඳව දරපු පරිශ්‍රමයේ සම්පූර්ණයෙන්ම අපත යනවා. එහෙමනම් ඔයා කෙටි කතා ප්‍රශ්නයට සූදානම් වෙනවා නම් ඔයා කළ යුතු වැදගත්ම දේ වෙන්නේ අර හැම කෙටි කතාවකම උද්දුත ටික පාඩම් කරගන්න. ඒතර මේ වගේ කාලයක වඩා ප්‍රායෝගික නෑ ඒක. මොකද ඔයාට කෙටි කතා සංග්‍රහය බලලා උද්දුත ටික නැවත නැවත පාඩම් කරනකොට බැද්දේ ගම පස් පාරක් හය පාරක් කියුවේ. හරි. ඒ අනුව මම ඒගොල්ලන්ට යෝජනා කරලා තිනවා ඒක අතහරින්න. එතකොට ඒක අතහරියාම මොන හරි පාඩුවක් වෙනවද? නෑ. ඒක අතහරිනකොට ඒගොල්ලන්ට පුළුවන් කෙටි කතා සංග්‍රහයේ තියෙන අපි හිතමු මෙන්න මේක කෙටි කතා සංග්‍රහය. මේකත් අතාරිනවා. එතකොට එයාට ඒක අදාළ නැහැ. හරිද? ඒ කියන්නේ ඒක කෙටි කතා සංග්‍රහයෙන් ගන්න දෙන ලකුණු 15යි 3යි 18යි. මේක අතාරිනවා සම්පූර්ණයෙන්. මේක අතාරිනවා කියලා කියන්නේ ඒ වෙනුවට වෙන පොතක් කරනවා. එතකොට අනිත් එක තමයි කෙටි කතා සංග්‍රහයෙන් අවබෝධයේ ප්‍රශ්නයක් දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා කෙටි කතා සංග්‍රහයට උපරිම මහන්සි වුණාම ඔයාට ලකුණු 18යි. ඔයා සද්ධර්ම රත්නාවලියට උපරිම මහන්සි වුණාම ඔයාට ලකුණු 22යි. ඔයා කෙටි කතා සංග්‍රහයට උපරිම මහන්සි වුණාම ලකුණු 18යි. ඔයා සද්ධර්ම අලංකාරයට උපරිම මහන්සි වුණාම ලකුණු 22යි. ඔයා කෙටි කතා සංග්‍රහයට මහන්සි වුණාම ලකුණු 18යි. ඔයා ගුත්තිල කාව්‍යයට උපරිම මහන්සි වුණාම ලකුණු 22යි. මෙතන හැබැයි 22 නෙමෙයි මෙතන 19යි. 19යි. එතන අවස්ථා සම්බන්ධයක් දාන්නේ. ඕනනම් දාන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පසුගිය අවුරුදු දෙකේ දාලා තිබුණ නැති නිසා අපි 19. ඒ විදිහට ඔයාට පේනවාද මේ ප්‍රශ්නයට වඩා විභාග වටිනාකමක් තියෙනවා තියෙනවා. එන්නේම අපි දැන් විභාගයේදී උපක්‍රමශීලී වෙන්න ඕනි. මේවා හොයාගෙන ඒවට පිළිතුරු සම්පාදනය කරමින් ඔයගොල්ලගේ වැඩසටහන සාර්ථක කරගන්න. හරිද? එතකොට මම ඔයගොල්ලන්ට මේ කියන දේ හොඳට ඔයගොල්ලෝ ග්‍රහණය කරගත්තොත් ඔයගොල්ලන්ට ඊටාම පහසුයි. ඇත්තටම අපි එකතකින් කනගාටු වෙන්න ඕනි ඒකක් නොලැබීම ගැන සිංහල වගේ විෂයකට යම් ළමයෙකුට. හේතුව ඒ ඊටාම අවංක ළමයෙකුට ඒකක් ගන්න ඊටාම පහසුයි මේ විෂයට. ඇයිද කියනවා නම් එයාගේ ළඟ තියෙන පොත් ටිකේ තමන් විෂය නිර්දේශය සම්බන්ධයෙන් කරන කැපකිරීමට ලකුණු 28ක් දෙනවා. ඒ කියන්නේ විෂය නිර්දේශය බලනවාට. විෂය නිර්දේශය බලනවාට කියලා වෙනම ලකුණු දෙන්නේ නැහැ පොලිටිකල් වල. විෂය නිර්දේශය බලනවාට කියලා වෙනම ලකුණු දෙන්නේ නැහැ ඉතිහාසෙ. විෂය නිර්දේශය බලනවාට කියලා වෙනම ලකුණු දෙන්නේ නැහැ වෙන කිසිම සබ්ජෙක්ට් එකක. හැබැයි විෂය නිර්දේශය බලනවාට සිංහල වල දෙනවා ලකුණු 28ක්. ඒ ලකුණු 28 ගන්නවද නැද්ද කියන එක ශිෂ්‍යයාගේ පුද්ගලික කැපවීම මත තියෙන සාධකයක්. ඒකට අවශ්‍ය කරන ඕනතරම් පොත්පත් තියෙනවා. ඒකට අවශ්‍ය කරන නිබන්ධ දීලා තියෙනවා. ඒකට අවශ්‍ය කරන මඟ පෙන්වීම තියෙනවා. ඔයා තමයි මහන්සි වෙන්න ඕන. දැන් උදාහරණයක් ඇටියට ඕගොල්ලෝ
සද්ධර්මාලංකාරේ කතා දෙකයිනේ තියෙන්නේ. කතා දෙක කියවලා කිසිම තැනක් අමාරු තැනක් නොවන විදිහට හුරු කරගත්තාම එතකොට ඔයාට එතන ලකුණු 22කට යන්න හරි පහසුයි. හරි? ඉතින් එතකොට මේ වැඩේට යන්න ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයේ තියෙද්දි එතෙන්ට නොයා ඉන්නවා නම් ඒක ඊටාම අවාසි සහගතයි කියන එක තමයි අපේ පුද්ගලික අදහස. හරිද? ඉතින් මම හිතනවා අවංකව විභාගෙට ඒකක් ගන්න ඕනි කියලා හිතන ළමයෙකුට දීපු ආශිර්වාදයක් තමයි අවස්ථා සම්බන්ධය සහ අවබෝධය. දැන් උදාහරණයක් හැටියට මම උසස් පෙළ විභාගය කරද්දී ඔයගොල්ලෝ කවුරුත් දන්න විදිහට ඊටාම කෙටි කාලයක් තමයි මට කලා විෂයන් කරන්න හම්බුනේ. හම්බුනේ කියන්නේ මම විද්‍යා විෂයන් වලින් ආවේ. මම විද්‍යා විෂයන් වලින් විභාගෙ ලිව්වේ නෑ. ලිව්වේ ආර්ට් වලින්ම තමයි එකපාරයි මම ලියලා තියෙන්නේ උසස් පෙළ. එතකොට ඒ ලිව්ව පාඩම විභාගයට සිංහල විෂයට ඒකක් අරගෙන කොළඹ විශ්වවිද්‍යාලයට යන තරමට මම සමත් වුණේ පළවෙනි දේ තමයි ඒ කෙටි කාලය ඇතුළත මම විෂය නිර්දේශය කියවීම. විෂය නිර්දේශය හොඳට කියවලා. මොකද එතන තියෙනවා ලකුණු 28ක්. ඒක ලොකු ගාණක්. ලකුණු 28ක්. ඒකට ඕනි 75යි. 40 ගාණයි තව ගන්න ඕනි අපි. 48ක්. ඒ විදිහට අපි හරියටම මේ ලකුණු ටික එන්න මූලාශ්‍ර අඳුනගෙන ඒවා ටාගට් කරලා වැඩ කළොත් ඒකක් කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි අපේ සබ්ජෙක්ට් එක. මොකද ඔයා ගාව බඩු ටික තියෙනවා. පොත් ටික තියෙනවා. කම්මැලි වුණොත් බෑ. දැන් උදාහරණයක් ඇරෙන්න ඔයා හිතනවා බැද්දේගම ආයි කියවන්න බෑ එකපාරක් කියව කියලා. ඒ අනුව ඔයාගේ අදහස වැරදි. මොකද ඔයා දැන් බැද්දේගම නැවත නැවත කියවන්න ඕනි රසවින්දනයේ උදෙසා නෙමෙයි. රසවින්දනයත් වැඩි වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේදී ඔයා වැඩිපුර කියවන්නේ රසවින්දනයේ උදෙසා නෙමෙයි. මේ වෙලාවේදී ඔයා වැඩිපුර කියවන්නේ අධ්‍යයනය සඳහා. එහෙමනම් අපි දන්නවා රසවින්දනයේට ලකුණු 12ක් දෙනවා. හැබැයි 12න් 12ම සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ. ඒක තමයි සම්ප්‍රදාය. ලකුණු 15 ප්‍රශ්නවලට ලකුණු 15න් 15ම දෙන්නේ නැහැ. ඒක තමයි සම්ප්‍රදාය. එතකොට ලකුණු 12 ප්‍රශ්නයට 12න් 12ම දෙන්නේ නැහැ. 15න් 15ම දෙන්නේ නැහැ කියලා අපි දන්නවා. එහෙම කරන්න බැරි ඒවා තමයි අවබෝධය සහ අවස්ථා සම්බන්ධ. අවබෝධයට ඇහුවනම් මේ වචනේ තේරුම මොකක්ද කියලා ඔයා ඒ වචනේ තේරුම කිව්වනම් ඒකට ඔයාට එක ලකුණක් හම්බ වෙනවා. ඒකෙන් ඒක කපන්න බෑ උත්තර බලන කෙනාට. ඒ අනුව මේ වගේ ප්‍රශ්න හතරකට ලකුණු 4ක් හම්බ වෙනවා. ඒ අනුව ඔයා සිංහල විෂය ගොඩ යන්න අදහස් කරනවා නම් ඒකක් අවශ්‍යයි නම් මම මේක නැවත වතාවක් මේක අවධාරණය කරන එක 2021 මතක් කරනවා. මේ වීඩියෝ එක දීලා. හරි? ඊටාම අත්‍යවශ්‍ය දේ තමයි නිර්දේශයත් එක්ක පවත්වන මේ සමීප සම්බන්ධය. දැන් ඔයගොල්ලෝ හිතන්න මම ඔයගලට කලින් කිව්වා වගේ විෂය නිර්දේශය ආවරණය කිරීමේ වැඩසටහනක් සකස් කරනකොට ජාතික අධ්‍යාපන ආයතනය හෝ අධ්‍යාපන අමාත්‍යාංශය සිංහල විෂයේදී අවස්ථා සම්බන්ධය සහ අවබෝධයේ ප්‍රශ්නය කියන එක කෙරෙහි වැඩි අවධානයක් දෙන්නේ නැහැ. ඒ වැඩි අවධානයක් දෙන්නේ නැත්තේ ඒ දෙක රූපවාහිනියක් යොදාගෙන වෙනත් මාර්ගගත ක්‍රමයක් යොදාගෙන ඉගැන්වීමට අවශ්‍ය දෙකක් නෙමෙයි. දැන් උදාහරණයක් ඇරෙන්න මේ මාස නිබන්ධය ගත්තොත් මේ මාස නිබන්ධයේ පූජාවලියේ කතාව තියෙනවා. ඒකේ හා පැත්තේ සම්පූර්ණ වචනවල ලිහිල් බසින් තේරුම තියෙනවා.
ඒකටත් එහා පැත්තේ සමහර වෙලාවට ඒ හැම ඡේදකින්ම අහලා තියෙන ප්‍රශ්න ටික තියෙනවා. ස්වයං අධ්‍යයනයක් කරනවට තමයි ලකුණු 28 ඔයගොල්ලන්ට දෙන්නේ. ස්වයං අධ්‍යයනය. හරිද? ඒක අවබෝධය කියලා නම් කරලා තියෙන්නේ ඒ නිසා. ඒතර මේ self study ස්වයං අධ්‍යයනය කරන්නේ නැතුව ඔයා අපේක්ෂා කරනවා නම් විභාගයේ සමත් වෙන්න පන්තියකින් නෝට් ටික අරන් පුළුවන් කියලා ඉස්කෝලේ ගිහිල්ලා පුළුවන් කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්. හරිද? ඒ නිසා විෂය නිර්දේශය සමීපව කියවීම ඊටාම වැදගත් අවස්ථා සම්බන්ධය හා අවබෝධය සඳහා අවස්ථා සම්බන්ධය හා අවබෝධය ඒකක් සඳහා ඊටාම වැදගත්. අනිත් එක තමයි මේ කරුණ සම්බන්ධයෙන් නිදහසට කරුණු කියන්න හෘද සාක්ෂියට එකඟව කිසිම ළමයෙකුට බෑ. හරිද? මොකද එයාට වොමනා තරම් කාලය තියෙනවා තමන්ගේ පොත් ටික කියව ගන්න. අමාරු වචන වල තේරුම් දැනගන්න. හරි? ඒවට නිබන්ධ තියෙනවා, පොත්පත් වලත් දාලා තියෙනවා. නේද? දැන් මම නම් විශේෂයෙන් ඡේද වලිනුත් වෙනම ප්‍රශ්න හදලා දීලා තියෙනවා. දැන් ඕගොල්ලෝ දැක්කානේ මට්ට කොණ්ඩලී කරනකොට අපි වචන කොච්චර ගත්තද කියලා. ටියුට් 3ක් විතර එක කතාවට ගත්තා. ඉතින් ඒක කම්මැලි නොවි අවංක ළමයෙකුට විතරයි මේ වැඩේ කරන්න පුළුවන්. ඒක කරන්නේ නැතුව අර ලකුණු 15 ප්‍රශ්න වලට කොච්චර මහන්සි වුණත් මේ කොටස එන්නේ නැත්නම් ඔයාට යන්න අමාරුයි ඒකකට. ඒ නිසා අනිවාර්යෙන්ම අද මම ඔයගලට මේ අවධාරණය කරන්න විභාගෙට අවුරුද්දක් තියලා. විභාගෙට අවුරුද්දක් තියලා මේ කියන්නේ. එතකොට ඕගොල්ලෝ ඒකක් ගන්න අදහස් කරනවා නම් අනිවාර්යෙන්ම ඕගොල්ලගේ ප්‍රධාන ෆවුන්ඩේෂන් එක ඒකේ පදනමක් හැටියට අවස්ථා සම්බන්ධයේ සහ ලිහිල් බසින් නැත්නම් අවබෝධයේ ප්‍රශ්නේ පුහුණු වීම ආරම්භ කරන්න. ඒක ඔයා තනියම කළ යුතු දෙයක්. අපිට පුළුවන් අභ්‍යාස දෙන්න විතරයි ඕන. අවස්ථා මම දැකලා තියෙනවා සමහර ගුරුවරු අවස්ථා සම්බන්ධය දීලා ඒකට උත්තරයක් දෙනවා. උත්තර ඕගොල්ලෝ හොයනකොට තමයි අවස්ථා සම්බන්ධය පුළුවන්. උත්තර ලියන විදිය කියා දෙන්න පුළුවන්. මම ඔයගලට දෙන්නම් අවස්ථා සම්බන්ධයේ පිළිතුරක ආකෘතිය. සාමාන්‍යයෙන් අවස්ථා සම්බන්ධයක පිළිතුරු ආකෘතිය. සාමාන්‍යයෙන් අවස්ථා සම්බන්ධයක පිළිතුරු ආකෘතිය ඔයගලන්ට මාකින් ස්කීම් එකෙන් බලන්න පුළුවන්. මම දීලා තියෙනවා මාකින් ස්කීම්. නමුත් මාකින් ස්කීම් එකේ සම්පූර්ණම උත්තර දාන්න නැති බව ඕගොල්ලෝ දන්නවා. ඒ නිසා මම ඕගොල්ලන්ට අවස්ථා සම්බන්ධයක දෙකක ආදර්ශ පිළිතුරු දෙන්නම්. කොහොමද මේක ලියන්න ඕනි කියන එක දැනගන්න. අර සාමාන්‍ය පෙළ කාලේ සමහර ගුරුවරු කියා දුන්නා වගේ කවුද? කොහේද? මොකද්ද? කියා ලියන්න බෑ. ඒවට ලකුණු හම්බෙන්නේ නැහැ. එවනම් අපි පොඩි සටහනක් හදාගනිමු. පොඩි සටහනක් හදාගනිමු. අවස්ථා සම්බන්ධය අවස්ථා සම්බන්ධය ප්‍රශ්නයට අදාළ
අවස්ථා සම්බන්ධය ප්‍රශ්නයට අදාළ පිළිතුරු ආකෘති පිළිතුරු ආකෘති අවස්ථා සම්බන්ධය ප්‍රශ්නයට අදාළ පිළිතුරු ආකෘති එක මම වන්නා දරු ශෝකයෙන් හඬමි මම වන්නා දරු ශෝකයෙන් හඬමි මම වන්නා දරු ශෝකයෙන් හඬමි තෙපි කුමක් නිසා හඬාද තෙපි කුමක් නිසා හඬාද උත්තරේ ලියන්න මෙය දඹදෙණි යුගයේ දී ධර්මසේන හිමියන් විසින් රචනා කරන ලද සද්ධර්ම රත්නාවලියේ මත්ත කුණ්ඩලී වස්තුවෙන් උපුටා ගන්නා ලදී තම දරුවා මියගිය ශෝකයෙන් අතින්න පුබ්බක බමුණා සොහොනට ගොස්
හඬා වැළපේ. එය එය දිවසින් දුටු මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයා බමුණා වෙහෙසීමට සිතා ඒ සමීපයෙහි සිට තෙරකාය කියනවා. බමුණා වෙහෙසවීමට සිතා ඒ සමීපයෙහි සිට හඬන්නට වෙයි. එසේ දිව්‍ය පුත්‍රයා හඬන අවස්ථාවේදී ඊට හේතුව දැනගැනීමේ අදහසින් මේ ප්‍රශ්නය බමුණා විසින් මට්ටකුණ්ඩලී දිව්‍ය පුත්‍රයාගෙන් අසන ලද්දකි. දෙවන නිදසුන
ඒත් උඹේ පැටියන්ගෙන් ඒත් උඹේ පැටියන්ගෙන් බැද්දම සූරි කනවා. ඒත් උඹේ පැටියන්ගෙන් බැද්දම සූරි කනවා. පහලින් ලියන්න. මෙය ලෙනාඩ් වොල්ෆ් විසින් රචනා කරන ලද බැද්දේගම වරහන් අස්සේ සිංහල අනුවර්තනය ඒ.පී. ගුණරත්න වරහන් වහලා නවකතාවෙන් උපුටා ගන්නා ලද පාඨයකි. සිලිඳු තමා වනාන්තරයෙහිදී ලබන අත්දැකීම් රසවත් කතන්දර ලෙස සිය දියණියන් වන පුංචි මැණිකාට හා හින්නිහාමිට කියන්නට පුරුදු වී සිටි.
එවැනි එක් අවස්ථාවකදී වනාන්තරයේදී කොටි දෙනක් ඌරු පැටියෙක් හා ඊරියක් සම්බන්ධ කතන්දරයක් ප්‍රකාශ කරයි. එහි සඳහන් කොටි දෙන ඌරු පැටියා රැගෙන ගසට නැග සිටි අවස්ථාවෙහි ගසට නැග සිටි අවස්ථාවෙහි ගස මුල සිටි ඊරියට කළ ප්‍රකාශයකි. ගස මුල සිටි ඊරියට කළ ඊරියට ඕන්න ලියනකො ඊරියට කොටි දෙන විසින් කළ ප්‍රකාශයකි. ඊරියට කොටි දෙන විසින් කළ විසින් කරන ලද නේද? කොටි දෙන විසින් කරන ලද කොටි දෙන විසින් කරන ලද ප්‍රකාශයකි. තුන්වෙනි නිදසුන සතුරන් සහසක් කළද පරාජය තමහට තම සිත වේ පසමිතුරා. සතුරන් සහසක් කළද පරාජය තමහට තම සිත වේ පසමිතුරා. තමහට තම සිත වේ පසමිතුරා.
ලියන්න. මෙම ප්‍රකාශය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා විසින් සකස් කරන ලද රචනා කරන ලද කියමු නේද? රචනා කරන ලද ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍යයෙන් උපුටා ගන්නා ලද පාඨයකි. උද්දාල බ්‍රාහ්මණයා ස්වර්ණ තිලකා දැකීමෙන් දැඩි ලෙස කැළඹීමට පත්වෙයි. එහිදී තම සිසුන්ගෙන් බ්‍රාහ්මණයා උපදෙස්
විමසා සිටී. උපදෙස් විමසා සිටී. එහිදී අග්නිදත්ත විසින් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙන අවස්ථාවේදී උද්දාල විසින් කරන ලද ප්‍රකාශයකි. උද්දාල විසින් කරන ලද ප්‍රකාශයකි. දැන් ඔයගොල්ලන්ට උදාහරණ නිදර්ශන තුනක් මම එතෙන්දී දුන්නා. ඒ නිදර්ශන උදාහරණ තුන ඔයගොල්ලෝ නිරීක්ෂණය කරනකොට විශේෂයෙන් අවධානයට දෙන්න ඕනි කරුණු කීපයක් තියෙනවා. ඒ විශේෂයෙන් අවධානයට දෙන්න ඕනි කරුණු තමයි මම දැන් ඕගොල්ලන්ට කියන්න අදහස් කරන්නේ. හරි? දැන් මගේ අතේ මේ තියෙන්නේ මාර්කින් ස්කීම් එක. මේක ප්‍රධාන පිළිතුරු පත්‍ර අධීක්ෂකවරයාගේ මහාචාර්යවරයෙකුගේ මං නම කියන්නේ නැහැ. මහාචාර්යවරයෙකුගේ සටහන් සහිත මාර්කින් ස්කීම් එක. මං හැම අවුරුද්දෙම ඔහුගෙන් තමයි මාර්කින් ස්කීම් එක ගන්නෙ. හරි? එතන මේකේ තියෙනවා ඔයගලට පේන්නේ නැති වෙයි. මේකේ තියෙනවා මං කැමරාවට අල්ලන්න සමහර විට පෙයි. මේ උඩින් දාලා තියෙනවා අර මෙන්න මෙතන කරුණු තුනක්. එතන තියෙන්නේ මේ අතට බැලුවොත් මං හිතන්නේ පේනව නේද? ඔසාන් මං කියවන්න මං ඔයාලට මේක මේ ඔප්පු කරන්නයි කිව්වේ මෙහෙම දේවල් තියෙනවා කියලා. දැන් මේක කියනවා මෙහෙම. පොත සහ කතුවරයා පිළිබඳව සඳහන් කරනවාට ලකුණු 1යි. අවස්ථාව මනමින් විස්තර කරනවාට ලකුණු 1යි. කා විසින් කාහට කියන ලද්දක්ද ලකුණු 1යි. ඒ අනුව ලකුණු 3 සකස් වෙන්නේ ඔන්න ඔය විදිහට. ඊළඟට මෙතන පහලින් තවත් උපදේශයක් තියෙනවා. හැබැයි ඒක කල්පනාවෙන් ගන්න ඕනි. පැරණි පොත් යුගය අදාළ නැහැ. පොත තිබුණාම ඇති කියලා දාලා තියෙනවා. හැබැයි මගේ උපදේශය නම් මහාචාර්යතුමාගේ මගේ මිත්‍ර මහාචාර්යතුමාගේ මේ උපදේශය පිළිගන්න එපා කියන එකයි. ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි අපි හිතමු ඔසාන් තමයි උත්තර බලන්නේ.
ඔසාන් තමයි පිළිතුරු පත්‍ර අධීක්ෂකවරයා කියලා හිතන්නේ. චාමින්දි සද්ධර්ම රත්නාවලිය ගැන ලියනකොට ලියනවා මෙය සද්ධර්ම රත්නාවලියෙන් උපුටා ගන්නා ලද පාඨයකි කියලා ලියනවා. කලණි ලියනවා මෙය දඹදෙනි රාජධානි සමයෙහි දී ජීවත් වූ ධර්මසේන හිමි විසින් රචනා කරන ලද සද්ධර්ම රත්නාවලියෙන් උපුටා ගන්නා ලද පාඨය. දැන් මේ දෙන්නගෙන් එක්කෙනෙක් තෝරන්න වුණොත් ඔසාන් කවුද තෝරන්නේ? මේ දෙන්නගෙන් එක්කෙනෙක් තෝරන්න ඕන. එතනදී යුගය පිළිබඳව සඳහන් කළ කෙනා විශේෂ අවධානයට ලක්වීම වළක්වන්න බෑ. දෙකද? මොකද ඒක කම්ප්ලීට්. හරිනේ? ඒ නිසා ඕක මාළක දෙයක් නෙමෙයිනේ. එක්ක දඹදෙනි යුගය, එක්ක කුරුණෑගල යුගය, එක්ක ගම්පල යුගයනේ තියෙන යුග තුන. ඒ නිසා ඒක ඔයගලට අසාර්ථක උත්තරයක් වෙන්නේ නැහැ. දැන් අපි ඊළඟ සතියේ සිද්ධාන්ත පන්තියේදී යුග පිළිබඳව ඔයගලට දඹදෙනි යුගය පිළිබඳ, ගම්පල යුගය පිළිබඳ ඔයගලට තොරතුරු ලැබෙනවා. නූතන ග්‍රන්ථවල පොත හා කතුවරයා යන දෙදෙනාම අවශ්‍යයි. අවස්ථාව අවශ්‍යයි. කා විසින් කාහටද යන්න අවශ්‍යයි. මෙන්න මේ ව්‍යුහය තමයි අවස්ථා සම්බන්ධී ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේදී ඕගොල්ලන්ගෙන් අපේක්ෂා කරන්නේ. එතකොට ඒක ඉතා මනවින් හිතලා ඕගොල්ලෝ අවධානයට දිය යුතු වැදගත් දෙයක් කියන එක මතක තියාගන්න. හරි. එතකොට ඔන්න අර ලකුණු 12 හා සම්බන්ධ දේ. එතන මම ඒක ඔයගලට ටිකක් වැඩිපුරත් වෙලා ගත්තා. උදාහරණ දුන්නා. පැරණි සාහිත්‍යයට කොහොමද යන්න ඕනි කියලා, නව සාහිත්‍යයට කොහොමද යන්න ඕනි කියලා, විශේෂයෙන් පැද්දේගම අනුවර්තනයක් නිසා ඒ ගැන කොහොමද සඳහන් කරන්න ඕනි කියන එක. අනික ඒවා සාමාන්‍යයි. එතකොට ඔයගොල්ලෝ දැන් මතක තියාගන්න ඔය විදිහට හරියටම අවස්ථාව කියන්න නම් ඔයගොල්ලන්ට කතාව ගැන ඉතාම පැහැදිලි අවබෝධයක් තිබීම අවශ්‍යයි. අන්නේ අවබෝධයට දක්වන උපහාරයක් හැටියට තමයි ලකුණු තුනක් දෙන්නේ. දැන් බලන්න මේක මොකක් හරි ඕගොල්ලන්ට මේකට ලකුණු ටික ගන්න බැයි නම් ගුරුවරයාගේ වැරදක්ද? පාසලේ වැරදක්ද? කොරෝනාද? සහරාන්ද? ඔයාගේ පුද්ගලික කැපවීමද? එකම පිළිතුර ඔයාගේ පුද්ගලික කැපවීම. මේකට කිසිම කෙනෙකුට චෝදනා කරන්න බෑ. අර ලකුණු එකක්වත් නැතත් අවංක ළමෙක් මේ ලකුණු 28ම ගන්නවා. මොකද පොත කියවනවාට දෙන්න. දැන් ඔයා හොඳටම දැක්කා ලියන්න තියෙන්නේ යුගයයි කෘතියයි. කතුවරයයි. කොතනදී කවුරු කාට කිව්වද? මේක දැනගන්න තියෙන එකම ක්‍රමය පොත කියවන එකනේ. එහෙම කියනකොට හොයාගන්නම් බෑ වගේ සැකීතනේව නම් ඒව අහන්නත් අපි ඉන්නවා. ඒ නිසා මේ ලකුණු 12 ගන්න නැතුව ඒකක් ගන්නවා කියලා හිතන එක මිත්‍යාවක්. මොකද 15ම දෙන්නේ නැහනේ. උපරිම අපි හිතමු 12ක් 13ක්. 12 කියලා හිතුවොත් 48යි එතනින් යන්න පුළුවන් උපරිම ලකුණු. මේක අනිවාර්යෙන් අවශ්‍යයි. හරි. එතකොට මේ වගේම ඉදිරි සතියේදී ඔයගොල්ලොත් එක්ක මම කතා කරන්නම් අවබෝධයේ ප්‍රශ්නේ පිළිබඳවත්. අවබෝධයේ ප්‍රශ්නේ පිළිබඳවත් මම පොඩ්ඩක් කතා කරන්නම්. ඒකෙත් ඔයගලට මම ප්‍රශ්න කීපයකට එවන්නම් ලියන්න. ඊට පස්සේ අපි ඒක කතා කරමු. අර ඔයගොල්ලෝ ගාවේ ප්‍රශ්න තියෙනවා ඕන තරම්. සද්ධර්ම රත්නාවලී ප්‍රශ්න ටික තියෙනවා. අර ටියුට් එකේ අග දාලා තියෙන ප්‍රශ්න ඡේද වලින් අන්න ඒ වගේ ප්‍රශ්න. ඒවා ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. නමුත්
යම්කිසි අවධානයක් ඒ කෙරෙහි යොමු කිරීම සුදුසුයි කියලා හිතනවා. මොකද ඕගොල්ලෝ ඒ වගේ ප්‍රශ්න ගැන ඒ කියන්නේ විභාගයකදී තීරණාත්මකව බලපාන ප්‍රශ්න ගැන ළමයි වැඩි අවධානය දෙන්නේ නැහැ. දැන් 21 ළමයින්ටත් මම මේ වීඩියෝ එක දානවා. ඒගොල්ලන්ගෙනුත් මම ඉල්ලීමක් කරනවා මේක 22 පාඩමක් වුණත් ඕගොල්ලන්ට ඉතාම වැදගත් මම මේ කියන දේ. මොකද ඕගොල්ලන්ට දැන් මේ තියෙන කාලේ වුණත් කළමනාකරණය කරපුවාම ඔයා ළඟ දැනට තියෙන දැනුම එක්ක මේ ලකුණු 28ට යන්න පුළුවන් නම් ඔයාගේ ඒ එකට කිසිම බාධාවක් නැහැ. ඒක කිසිදු ආකාරයකින් බාධාකින් තොරව ලබා ගන්න පුළුවන්. හරි. එතකොට අපි එතනින් සාහිත්‍යයට සම්බන්ධ ඉතා වැදගත් ප්‍රශ්නයක් සාකච්ඡා කළා. ඒක දැන් මම නතර කරනවා. එතකොට ඕගොල්ලෝ හිතන්න අපි කර්මකාරක වාක්‍ය සම්බන්ධයෙන් වාක්‍ය මම හිතන්නේ ඉන්ටියුෂන් 1 ඔයගොල්ලොත් එක්ක කතා කළා. ඉන්ටියුෂන් 1 වල තිබිච්ච වාක්‍ය ටික මම ඔයගොල්ලන්ත් එක්ක කතා කළා නේද? නැද්ද? ඔව් සර්. කතා කරා සර්. කතා කළා. මම ඊළඟට ඔයගොල්ලන්ට එව්වා ඉන්ටියුෂන් 4 තව ඉස්සරහට එවන්න තියෙනවා ඉන්ටියුෂන් 2 3. ඒ වගේ මම ඔයගොල්ලන්ට එව්වා ඉන්ටියුෂන් 4. ඒකේ ඔයගොල්ලෝ වාක්‍ය ටික තමයි ප්‍රධාන අභ්‍යාසයේ හැටියට ගත්තේ. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට එව්වා කර්මකාරක වාක්‍ය පිළිබඳව මම සිළුමිණ පත්‍රේ ශාස්ත්‍රීය අතිරේකයේ ලියපු දීර්ඝ ලිපියක් ඔයගොල්ලන්ට මම එව්වා. ඒකේ තියෙනවා වාක්‍ය සැලකිය යුතු ප්‍රමාණයක්. අපි අන්නේ වාක්‍ය ටික පොඩ්ඩක් හරිද කියලා බලමු. ඔයගොල්ලන්ට පුළුවන් ද ඒක හොයාගන්න. මම පොඩි වෙලාවක් දෙන්නම්. මම PDF එකත් එවලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ ඒක හදලා ඇති දැන්. පොඩි වෙලාවක් දීලා තියෙන්නේ. හරි. මේවා විභාග වාක්‍යමයි. ඔක්කොම උසස් පෙළ විභාග වාක්‍ය. පැරණි සිත්තරු ජාතක කතා බිතුසිතුවමට නැගූහ. ඔයගොල්ලෝ හොයාගත්තද ඔයගොල්ලෝ ලියපු උත්තර ටික? නැත්නම් ලිව්වේ නැද්ද ඔයගොල්ලෝ? මේ පේපර් එක කළේ නැද්ද? ඒ ලිපියේ තියෙන ටිකම නේද සර් ඉන්ටියුෂන් 4 එකේ තිබුණේ? වෙන්න ඇති මම එහෙම දන්නේ නැහැ. 5ක් විතරක් සර් තිබුණේ නැහැ. කොහොමත් මේක A level පේපර් එකේ A level ප්‍රශ්න මේ දාලා තියෙන්නේ. සමහරලාට A level ප්‍රශ්න දානකොට එකම ප්‍රශ්න ටික තමයි එන්නේ. ඉතින් පේපර් වෙනස් කරන්න බෑනේ. එහෙමනම් ඒක හොඳයි. එහෙනම් ඉන්ටියුෂන් 4 වල ඔයගොල්ලෝ කොහොමත් කරන්නේ නැතිනේ. මම මේකේ උත්තර ටික කියාගෙන යන්නම්. ගැටළු එන ඒවා ඔයගොල්ලෝ අහන්න. පැරණි සිත්තරුන් විසින් ජාතක කතා බිතුසිතුවමට නගනු ලැබීය නගන ලදී. පළාත් සභා මන්ත්‍රීවරුන් විසින් අලුතින් පත්ව ආ නියෝජ්‍ය ඇමතිවරු සාදරයෙන් පිළිගනු ලැබූහ ලදහ. අධ්‍යක්ෂවරයා විසින් අපේ විද්‍යාලයට ගණිත ගුරුවරියක් පත් කරනු ලැබුවාය. නව කර්මාන්ත ශාලාවන් විසින් නොයෙක් විස වායූහු පතුරුවා හරිනු ලබති ලැබෙති. සිංහල භාෂා ගුරුවරියක විසින් කිහිපවරක් මම අමතනු ලැබුවෙමි. අහන්න ඒවා තියෙනවද මේ පහේ? අර ගුරුවරියක් විදිහටම තියන්න බැරිද සර්?
ගුරුවරියක් උක්තයිද අනුක්තයිද? උක්තයි. උක්තයිනේ. උක්ත පදයක් විසින් එක්ක එකතු වෙනවද? නෑ. එහෙනම් තියන්න බෑනේ. එහෙනම් ගුරුවරි එක කරන්න ඕනේ. හරි. සර් ඒකේ තුන්වෙනි එක කියන්නකෝ හපම්. අධ්‍යක්ෂවරයා විසින් අපේ විද්‍යාලයට ගණිත ගුරුවරියක් එයා උක්ත වෙනවා. පත් කරනු ලැබුවාය ලද්දීය ලද්දාය ඔය වගේ ස්ත්‍රීලිංග අතීත කාල ආඛ්‍යාත. හරි? සර් වායුන් වායු කියලා තියන්න බැයිද? බෑ. දැන් එතන ඔයගලට මං කලින් දවසක් කියා දීපු දෙයක් උක්ත අනුක්ත වායුව මේක ඇවිල්ලා අප්‍රාණවාචී වායු මේකත් අප්‍රාණවාචී ඒකනේ මේ ભેදයක් නැත් වායුන් මෙයා ප්‍රාණවාචී එතකොට වායුන් කියලා තිබුණොත් ඔයා වායු කළා නම් ප්‍රාණවාචී එක ඔයා අප්‍රාණවාචී කළා. දැන් ඔයා කවදාවත් මිනිසුන් කියලා තිබුණොත් මිනිසා කරන්නේ මිනිස්සු කරනවා. ඒ වගේ වායුන් කියලා කියන්නේ අනුක්ත බහුවචනයක්. එතකොට ඔයාට මේක වරදිනකොට ඔයා මගේ මූලික පදනම ගැඹුරින් අධ්‍යයනය කරලා නැහැ සහ ඒ ගැන අවංකව උපරිම හිතිල්ලක් හිතලා නැහැ. මම ඔයගලට දීලා තියෙන අනුක්ත රූප 7 ගැන මම කියන්නේ අනුක්ත රූප 7 මා අප එතකොට දැන් මේ ප්‍රශ්නේ අහපු විභාග අපේක්ෂිකාවට මෙන්න මෙයා ගැන මතක් වුණේ නැති එක තමයි වායු කියලා දාන්න පුළුවන්ද කියලා අහන්න හිතුනේ. මොකද මෙයා ඉන්නේ ප්‍රාණවාචී බහුවචනවල අග. ප්‍රථම පුරුෂ ප්‍රාණවාචී බහුවචනවල අග අල්ලා යන්න තමයි ඉන්නේ. එතකොට රීතීන් කියලා තිබුණා නම් රීති කියන්න බෑ. රීතිහු තාරකා වන් තිබුණා නම් තාරකා කියන්න බෑ. තාරකා වෝ ගංගා වන් තිබුණා නම් ගංගා කියන්න බෑ. ගංගා වෝ. හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක. එහෙම අහුවාම තමයි මට තේරුම් කරලා දෙන්න පුළුවන්. දැන් තේරුණාද මේ ප්‍රශ්නේ අහපු විද්‍යාර්ථිනියට? ඔව් සර් තේරුණා. හරි. එහෙනම් මම අනික් පහට යනවා. විද්‍යා චක්‍රවර්තීහු බුත්සරණ ලියූහ. විද්‍යා චක්‍රවර්තීන් විසින් බුත්සරණ ලියනු ලැබීය. නවකතාකරුවන් විසින් පාඨකයෝ පිනවනු ලබති ලැබෙති දෙකම එකයි. ආණ්ඩුකාරවරයා විසින් ඇමතිවරියක් පත් කරනු ලබන්නීය. ආදී ශිෂ්‍යයන් විසින් මහත් හරසරින් මම පිළිගනු ලැබුවෙමි ලදිමි. මා විසින් ආදරයෙන් ආදී ශිෂ්‍යයෝ අමතනු ලැබූහ ලදහ. හරි නේද? ගැටලු තියනවද? සර් ලැබීමි කියලා කියන්න බැරිද? කීවෙනි එකද? පස්වෙනි එක සර්. පස්වෙනි එක කොහොමද ලැබීමි කියලා කියන්නේ? දැන් මට තේරුම් ගන්න පුළුවන් ඔයාට වැරදිච්ච තැන. ඔයා මේකේ උක්තේ විදිහට සලකන්නේ මොකද්ද?
ඔයා දැන් උක්තේ ආදි විදිහට ශිෂ්‍යයන්. සලකන්න ඕනි ශිෂ්‍යයෝ නේද? ආදි ඔව් සර්, ශිෂ්‍යයෝ නේද? ඒතර ආදි ශිෂ්‍යයෝ කියන එකට ගැලපෙන ආඛ්‍යාත යන තියන්න ඕනේ. ආදි ශිෂ්‍යයෝ කියලා කියන්නේ ප්‍රථම පුරුෂ බහුවචනයන්නේ. ඔයා කිව්වේ උත්තම පුරුෂ ඒක වචනයන්නේ. තේරුණාද දිලුක්ෂි? හරි සර්. ඒක මම ආදි ශිෂ්‍යයෝ කියලා ඒත් අර ලියද්දි ඒක ලියලා තියන්නේ ලැබීම එහෙම බෑ. කියලා. ඒ කියන්නේ මම දැක්ක ඉවරද තව අයත් කරනවා. ඒක කරන්න එපා. මම ඒක පොඩ්ඩක් කියන්නත් කියලා හිතුවා. දැන් අපි මේ වගේ මම වගේ ප්‍රබල එකක් අහන් තමයි ඕක ගොඩක් එන්නේ. මම දරුවන් අමතමි. අමතමි. මේ වගේ වාක්‍යයක් ආවහම ඕගොල්ලෝ දැන් කර්මකාරකයට හරවනවා කියලා මොකද්ද ඉස්සෙල්ලාම කරන්නේ? පළවෙනි පියවර මොකද්ද? කාරක දෙක හොයනවා. අමතමි කියන ක්‍රියාව කලේ මෙයා තමයි කර්තෘකාරකය, මෙයා තමයි කර්මකාරකය කියලා හොයනවා. ඊළඟට මෙන්න මෙයා කර්තෘ විභක්තියට දානවා මා විසින් කියලා. ඊට පස්සේ මෙයා ඉවරයි. මෙයා ගැන ආයි කිසිම සම්බන්ධයක් නැහැ. එයා අයින් කළානේ අපි. එයා අයින් කරන එක තමයි විසින් දාලා කළේ. එයා දැන් උක්තය නෙමෙයි. මෙයාගේ දිවිච්ච උක්ත ලක්ෂණය ඉවත් කිරීම තමයි මේ කළේ. දැන් එයා ආයි මෙයාට සම්බන්ධ වෙන්න විදියක් නැහැ. ඊළඟට තුන්වෙනි පියවර එයා දන්නවා. තුන්වෙනි පියවර මෙයා උක්ත කරන්න ඕනේ. මේ බිඳුව උක්ත කරන්න ඕනේ. මෙන්න මේක තමයි උක්ත කරන්නේ. දරුවෝ ඊළඟට තමයි ඔයගොල්ලෝ වරදක් කරන්නේ සමහර අය. මෙන්න මේකේ තමයි ඔයගොල්ලෝ ව්‍යාකරණ ලක්ෂණ හොයන්න ඕනේ. මේ බිඳුව තියෙන එක. මෙන්න මෙතනයි ඒ කොටුව එන්න ඕනේ. මෙයා C, මෙයා 2, මෙයා ප්ලස් අමතමි වර්තමාන කාල. මෙයාවයි ගන්නෙ. ඊට පස්සේ මෙයාට ගැලපෙන තමයි ආඛ්‍යාතය කියන්නේ. මෙයා. ඔයගොල්ලෝ මේ කොටුව හිතු තැන් වල ගන්නවා මම දැකලා තියෙනවා. මෙන්න මෙහෙන් ගන්නවා, මෙහෙන් ලියනවා, මෙහෙන් ලියනවා. මෙන්න මෙයා ගැන හිතලා හිටන් මෙතන හදනවා. එයා අතෑරියා. අතෑරීම මිනිස්සු ගැන හිතා දුක් වෙන්න එපා. හරි? මොකක් හරි අතෑරියා නම් ඒක අතෑරියා කියලා මතක තියාගන්න. හරි? තේරුණා නේද මම ඒ කිව්ව දේ? ඔව් සර්. වෙන ගැටලු නැහැ නේ ඒකේ. හරි. මහාචාර්ය සරච්චන්ද්‍රයන් විසින් මනමේ නාටකයේ ලියනු ලැබීය. ජනමාධ්‍යවේදීන් විසින් ග්‍රාහකයෝ දැනුවත් කරනු ලබති. අමතිතුමාණන් විසින් නව ලේකම්වරියක් පත් කරනු ලැබුවාය. රසිකයෙකු විසින් සාදරයෙන් අමරදේවයෝ පිළිගනු ලැබූහ. මගේ නෑදෑයන් විසින් මම අමතක කරනු ලැබීමි. ගැටලු තියනවද? නළු නිලියන් විසින් ප්‍රේක්ෂකයෝ කුල්මත් කරනු ලබති. ඇමතිවරිය විසින් නව තනතුරට ලේකම්වරියක් පත් කරනු ලැබුවාය. ආදි ශිෂ්‍යයන් විසින් ආදි ශිෂ්‍යයා වූ සාදරයෙන් පිළිගනු ලැබූහ. භාෂාවන් විසින් කලින් කලට අර જાති එකක් නව රීති හු නිර්මාණය කරනු ලබති. මුරකරුවා විසින් අපි කැඳවාගෙන යන ලැබීමු ලද්දෙමු. ගායක ගායිකාවන් විසින් රසිකයෝ පිනවනු ලබති. ලේකම්වරියක විසින් වාර්තාව සභාගත කරනු ලැබීය. අනාථ දැරිය විසින් ඇගේ සහෝදරියෝ හඳුනාගනු ලැබූහ. ගම්වැසියන් විසින් මහත් හරසරින් මම පිළිගනු ලැබීමි. භාෂාවන් විසින් නව රීතිහු
බිහි කරනු ලබති. හේ ජලාශය ඉදි කළේය. ඔහු විසින් ජලාශ ඉදි කරනු ලැබීය. දඩයම් කරුවා විසින් සාවාද මුවාද මරනු ලබති. ඔන්න වැදගත් වාක්‍යයක් හොඳට මතක තියාගන්න. මරනු ලබති. ගුණදාස අමරසේකරයන් විසින් අසක්දා කව යලි නිර්මාණය කරනු ලැබීය. වෛද්‍යවරියක විසින් රෝගියා සුවපත් කරනු ලැබීය. ඇමරිකානුවන් විසින් අඟහරු මතට යානාවක් යවනු ලැබීය. මහබඹ විසින් බුදුන් සිරසට සේසත් දරනු ලැබීය. දෙව්දත් විසින් බුදුන් සිරසට ගලක් පෙරලනු ලැබීය. ගොවියන් විසින් කල්යල් බලා කුඹුරු වපුරනු ලබත් නැත්නම් ලබති. නෙමෙයි sorry. වැරදි. ගොවියන් විසින් කල්යල් බලා කුඹුරු වපුරනු ලබයි ලැබේ. ඒක වචන නේද? කුඹුරු අප්‍රාණවාචීනේ. සත්පුරුෂයන් විසින් පිනට දහමට සිත් යොදනු ලබයි ලැබේ. නිසදස් කවිවල කවර දොසක් වේදැයි කිවිඳිය විසින් අසනු ලැබීය. ඒක ඔයාට ඕනනම් කිවිඳිය මුලට ගන්න පුළුවන්. කිවිඳිය විසින් නිසදස් කවිවල කවර දොසක් වේදැයි අසනු ලැබීය. සමාජිකයන් විසින් යෝජනා ඉදිරිපත් කරනු ලබයි. මුරකරුවන් විසින් සොරු පලවා හරිනු ලබති. ඉපැරණි රජදරුවන් විසින් වැව්තැනවීම සඳහා ගංගාවෝ හරස් කරනු ලැබූහ. ඇමතිතුමා විසින් අපි පසසනු ලබමු. සභාපතිතුමා විසින් සාහිත්‍යධරයෝ අනුමණ්ඩලයට පත් කරනු ලබති. එතන ඔන්න මන් නිකම්ම වේගයෙන් උත්තර ටික කියාගෙන ගියා. ඕගොල්ලන් පොඩ්ඩක් චෙක් කරලා මාක් කරගන්න. ගැටලු තියෙන ඒවා තියෙනවා නම් ටක් ගාලා මම විනාඩි කිහිපයක් දෙන්නම්.
මොනවාද ඔයගලට ගැටලු තියෙන්නේ? විශේෂයෙන් වැරදිච්ච වාක්‍ය කතා කරන්න වාක්‍ය මොනවාද තියෙනවද? ඔව්. ඔව් කියන්න. ඔව්. ඒකේ කිසි අවුලක් නැහැ. අපි හිතමුකෝ දැන් මම මේක ලියන්නම් මම ඔක්කොම වචන ලියන්නේ නිසදස් කවිවල කවර දොසක් වේදැයි කිවිඳිය ඇසුවාය. ඔන්න මම කීප ක්‍රමයට කළොත් ඇසුවාය කියන ක්‍රියාව කළේ කිවිඳිය. ඇසීමට යටත් උනේ මෙන්න මේ සමස්ත ඒකකේ. නිසදස් කවිවල කවර දොසක්. එතකොට ඔයා දන්න විදිහට හදුවොත් මෙයා මොකද්ද කරන්න ඕනි? කිවිඳිය විසින් කියලා එනවා. කිවිඳිය විසින් කියලා එනවා. ඊළඟට උක්ත කරන්න තියෙන නිසදස් කවිවල කවර දොසක්. ඒක වෙනස් වෙනවද? නැහැ. එතන ආඛ්‍යාතේ ගලපන්න තියෙන මේ බිඳුවට ගැලපෙන්නේ. එතන නිසදස් කවිවල කවර දොසක් කියන එකේ ලක්ෂණ හේවොත් ඒක උත්තම පුරුෂ වෙන්න බෑ මධ්‍යම පුරුෂ වෙන්න බෑ එහෙනම් C. නිසදස් කවිවල කවර දොසක් අප්‍රාණවාචී. එහෙනම් අප්‍රාණවාචී අසුවාය කියන්නේ අතීත කාල අප්‍රාණවාචී ඒක වචන ආඛ්‍යාතයක් තමයි මේකට එන්න පුළුවන්. ඒ අනුව මේ තියෙන විදිහටම හැදුවොත් නිසදස් කවිවල කවර දොසක් වේදැයි කිවිඳිය විසින් අසනු ලැබීය. ඇයි මෙයාට ගැලපෙන්නනේ ආඛ්‍යාතයේ තියන්නේ. ඒ වගේ වාක්‍ය ඔයගලට ඔයම නැත්තම් පුළුවන්. මෙහෙම කරන්නේ නැත්තම් ඔයගලට පුළුවන් මේ වගේ අර උක්තය නිසි තැනකට අන්තර්ගත කළ නැති වාක්‍යවල ඔයාට නිකන් වාක්‍ය වෙනම කොලයක ලියා ගන්න පුළුවන්. නියම තැනට උක්තේ දාලා. ඒ කියන්නේ කතෘ නියම තැනට දාලා. කිවිඳිය නිසදස් කවිවල කවර දොසක් වේදැයි ඇසුවාය. ඔහම තිබුණා නම් වාක්‍ය හදන්න පුළුවන් නේද? ගැටලුවක් එන්නේ නැහැ නේද? ඒ වාක්‍යය තමයි අර මාරු කරලා තියෙන්නේ. ඒ විදිහට ඔයාලට මාරු ඇරලා හදන්න පුළුවන්. ඒතර මේකේ උත්තරේ ආයි ලියන්න පුළුවන් ඕන නම් කිවිඳිය විසින් කියලා මුලට දාලා. හරි නේද? එතකොට සර් කිවිඳිය විසින් නිසදස් කවිවල කවර දොසක් වේදැයි අසනු ලැබීය. ඔව්. තව මොනාරි ගැටලු තියෙනවා නම් කියන්න. සර් ඕතමෝ කියලා ආවහම ඕතමෝ කිව්වම ඇය කියලා ඒක වචන කරන්න ඕනේ. ඇය කියලා අනුක්ත කරන්න ඕනේ. ඒ කියන්නේ ඕතමෝ කියන එක නිත්‍ය උක්ත රූපයක්. ඕතමෝ විසින් කියලාම දාන්න බෑ. ඇය හෝ ඇය කරන්න ඕනේ. වඩා හොඳයි ඇය කරන්නේ. හරි. මං හිතන්නේ ඔයගලට විශේෂ ගැටලු නැතුව ඇති. අපි එමනම් අද ඔයගලට හවස අද තියෙනවා පුනරීක්ෂණ වීඩියෝ ක්ලාස් එක සිසුළු කැකේ අයගේ. ඊළඟට අද රාත්‍රියේ අපි හිතලා තියෙනවා ස්වර්ණතිලකාගේ චරිතය පිළිබඳ සම්පූර්ණම උද්දුත පාඨ ආශ්‍රයෙන් සාකච්ඡාව අවසන් කරන්න රාත්‍රී 11ට ඒකට සම්බන්ධ වෙන්න. එhmenan අපි දැන්ට අපේ උදේ වැඩසටහනින් අපි සමුගනිමු. අවස්ථා සම්බන්ධය ගැන මම කියපු දේ
ඉතා ගැඹුරින් හිතට ගන්න. Recording stopped.